අවසාන මාතෘකාව දෙවනි දේශනය මූල්‍ය තාක්ෂණය පිළිබඳව තමයි අද කතා කරන්නේ. මූල්‍ය තාක්ෂණය කියන්නේ මොකක්ද? මූල්‍ය තාක්ෂණය හරහා ලැබිලා තියෙන ප්‍රතිලාභයන් මොනවද? මූල්‍ය තාක්ෂණයේ නව ප්‍රවණතාවයන් මොනවද කියන දේ තමයි මේ පාඩම් මාලාවේ මේ අනුමාතෘකාව යටතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතනදී මූල්‍ය තාක්ෂණය විකාශනය වෙලා ගිය ආකාරය ප්‍රධාන යුග තුනක් එක්ක අපි සාකච්ඡාවට ලක් කරනවා. ඉන්ට අමතරව ඒ යුගයන්හිදී මූලික වශයෙන්ම හඳුන්වා දී ඇති තාක්ෂණික ක්‍රමවේදයන්, පෙරලිකාර තාක්ෂණයන් සහ කැපී පෙනෙන තාක්ෂණික ක්‍රමවේදයන් මොනවද කියන දේ පිළිබඳ අපි සාකච්ඡාවට ලක් කරනවා මූල්‍ය තාක්ෂණය යටතේ. විශේෂයෙන්ම ATM යන්ත්‍ර භාවිතා කිරීම, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන් හඳුනා ගැනීම, මූල්‍ය ගෝලීකරණය, මේ වගේ දේවල් පිළිබඳවත් අවසානයේදී ගුප්ත මුදල්, ක්‍රිප්ටෝකරන්සි, බිට්කොයින් වගේ ක්‍රිප්ටෝකරන්සි භාවිතය පිළිබඳවත් අපි මේ දේශන මාලාවෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මූල්‍ය සේවාවන් සැපයීමේදී යොදාගන්නු ලබන තාක්ෂණික ක්‍රමවේදයන් තමයි අපි මූල්‍ය තාක්ෂණය කියලා හඳුන්වන්නේ. මූල්‍ය සේවාවන් සැපයීමේදී මෙතෙන්දී තාක්ෂණයේ සිදුවන නවෝත්පාදන හැම දෙයක්ම මූල්‍ය තාක්ෂණය කියන දෙයට අයිති වෙනවා. මේ පිළිබඳව අපි ඉතාමත් මුල්ම පාඩමකදීත් මම කතා කරා මූල්‍ය තාක්ෂණය. එහෙම නැත්නම් මේ ෆින්ටෙක් කියන එක ගැන. ෆින්ටෙක් කියන වචනේ හැදිලා තියෙන්නේ ෆයිනෑන්ෂල් ටෙක්නොලොජිස් නැත්නම් ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි කියන ප්‍රකාශයෙන් තමයි අපි ෆින්ටෙක් කියන වචනේ හදාගන්නේ. මේක ශබ්දකෝෂයට එකතු වෙන අලුත් වචනයක් ෆින්ටෙක්. ඉතින් ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි කියලා අපි මුලදීම මේ තාක්ෂණික ක්‍රමවේදයන් කීපයක් කතා කරලා තියෙනවා. එකක් අපි කතා කරා ATM, ඔටෝමේටඩ් ටෙලර් මැෂින්. එහෙම නැත්නම් මුදල් ලබා ගැනීම සඳහා භාවිතා කරන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර. ඊළඟට කෑෂ් ඩිපොසිට් මැෂින්, එහෙම නැත්නම් මුදල් තැන්පත් කිරීම සඳහා භාවිතා කරන CDM කියලා කියන අපි කෑෂ් ඩිපොසිට් මැෂින්. ඊළඟට කියෝස් ගැනත් අපි කතා කරලා තියෙනවා. කියෝස් යන්ත්‍ර භාවිතා කරනවා මේ රීටේල් පොයින්ට්ස් වල. ඒ කියන්නේ අපි මුදල්මය නොවන බොහෝ ගනුදෙනු සඳහා, බොහෝවිට මුදල්මය ගනුදෙනු තමයි. නමුත් මුදල් තැන්පත් කිරීම හෝ මුදල් නැවත ලබා ගැනීම ඇරෙන්න බිල්පත් ගෙවන්න පුළුවන්. ඊට පස්සේ ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කරන්න, මේ වගේ දේවල් වලදී කියෝස් යන්ත්‍ර භාවිතා කරනවා. ඊළඟට අපි ඔන්ලයින් සහ මොබයිල් බැංකින්, එහෙම නැත්නම් මාර්ගගත සහ ජංගම බැංකුකරණය පිළිබඳවත් අපි කතා කරා. කොහොමද මේ තාක්ෂණික ක්‍රමයන් දෙක පාරිභෝගිකයාට සහයක් වෙන්නේ සහ බැංකුවට සහයක් වෙලා තියෙන්නේ සහ මූල්‍ය ක්‍රියාවලිය නැත්නම් මේ මූල්‍ය ආයතනයක ක්‍රියාවලිය කොහොමද සරල තත්වයකට පත් කරන්නේ සහ ඉතාමත් ඵලදායී තත්වයට පත්වීම සඳහා කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියන එක. රීටේල් බැංකින් කියන්නේ ඔය හැම දෙයක්ම රීටේල් බැංකින් තමයි අවසාන පාරිභෝගිකයා සහ බැංකු සේවාව අතර සිදුවන කටයුතු වලට. දැන් උතන රීටේල් බැංකින් කියලා කියපුවාම අපිට මේම දෙයක් තියෙනවා. දැන් මූල්‍යමය ගනුදෙනු ඇරෙන්න මොනවද කරන්නේ? සමහර වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකක් නැත්නම් ණය පතක් සඳහා දෙන අයදුම් පතක් වෙන්න පුළුවන්. ණයක් ලබා ගැනීම සඳහා අයදුම් පතක් වෙන්න පුළුවන්. ගිණුමක් විවෘත කිරීම වෙන්න පුළුවන්. මේ දේවල් වලටත් අපිට බැංකුවේ පෝලිමට ඉන්නේ නැතුව, බැංකුවේ කිව් එකට යන්නේ නැතුව කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි රීටේල් බැංකින් කියලා කියන්නේ. බොහොමයක් රටවල, විශේෂයෙන්ම චීන වගේ රටවල බැංකුවල තියෙනවා මේ වගේ රීටේල් බැංකින් කරන්න බැංකුවෙන් එළිය. දැන් අපි ATM තියෙන්නේ. දැන් අපි තේ ක්‍රමයට හැඩ ගහනවා. බොහොමයක් රාජ්‍ය බැංකුවල වෙනම ස්මාර්ට් සෝන් කියලා එහෙම තියෙනවා. දැන් මෙතෙන්දී ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඕනොත් තමුන් ළඟ තියෙන මොන හරි ලියකියවිලි බැංකුවට ලබා දෙන්න තියෙනවනේ, ඒ දේවල් පවා ලබා දීමේ හැකියාවක් තියෙනවා. අස්සම් කරන්න ඕන නම් ඒකත් ඩිජිටල් සිග්නේචර් එකක් දාන්න මේ වගේ
ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. රීටේල් බැංකින් ඉතාමත් සරල කරන්න පාරිභෝගිකයාට සිදුවන අවහිරතා ඉතාමත් අඩු කරමින් මූල්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යාම සහ මූල්‍ය සේවාවන් සැපීම තමයි මේ හැම ක්‍රමයකම අරමුණ වෙන්නේ. රීටේල් බැංකින් ටෙක්නොලොජිස් කියලා. පේමන්ට් ගේට්වේ එහෙම නැත්නම් ගෙවීම් ද්වාර අපි විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් ගත්තොත් එහෙම නැත්නම් ඒ වගේ විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් වගේ ගත්තොත් ගෙවීම් කොහොමද අපි ලබා ගන්න නේද? එතකොට ගෙවීම් සේවාවන් ලබා දෙන්න එකත් මූල්‍ය තාක්ෂණයේ එක අලුත් පියවරක්. පේමන්ට් ගේට්වේ. ඊළඟට ක්‍රිප්ටෝ කරන්සි කියලා කියනවා. නැත්නම් අපි කියනවා গুপ্ত මුදල්. গুপ্ত මුදල්. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි භාවිතා කරන රුපියල් වගේ එහෙම නැත්නම් ඩොලර් හරි එහෙම නැත්නම් යූරෝ හරි ගත්තොත් මේ මුදල් සම්බන්ධ යම්කිසි අධිකාරී ආයතනයක් තියෙනවා. දැන් රුපියල් ගත්තොත් ශ්‍රී ලංකාන් රුපීස් එහෙම නැත්නම් ලංකාවේ රුපියල් ගත්තොත් එහෙම ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳ සම්පූර්ණ අධිකාරීත්වය දරන ආයතන. ඒ වගේ ඒ මුදල් අයිති රටට තියෙනවා ඒ පිළිබඳ යම්කිසි අධිකාරීත්වයක්. හැබැයි ක්‍රිප්ටෝ කරන්සි එහෙම නැත්නම් গুপ্ত මුදල් කියන ඒවා මොන රටේද එහෙම නැත්නම් මොන වගේ ආයතනයක් මේකට වගකීම් දරනවා? දැන් ශ්‍රී ලංකා මහ බැංකුව ලංකාවේ රුපියල් වලට වගේ කිව්වට මේ යූරෝ මුදල් වලට ඒ රාජ්‍යයන්හි තියෙන මහ බැංකුව එහෙම නැත්නම් මධ්‍යම බැංකුව වගකීමක් දැරුවට බලයක් පාවිච්චි කරාට බිට්කොයින් වගේ මේ গুপ্ত මුදල් වලට එහෙම එකක් නැහැ. බිට්කොයින් වගේ දේවලුත් අපි මේ තාක්ෂණයේ තියෙන මේ නව ප්‍රවණතාවයක් විදිහට තමයි දකින්නේ. ඉතින් මේකේ හොඳ සහ නරක දෙපැත්තම තියෙනවා. බිට්කොයින් ගත්තාම සාමාන්‍ය කරන්සි එකකට නැත්නම් සාමාන්‍ය මුදල් වලට වඩා වෙනස් වෙන්නේ ඒකෙන් තමයි. එහෙම නැත්නම් මේ අනුපාතිකයකුත් තියෙනවා. දැන් රුපියල් වලින් ගත්තොත් එහෙම රුපියල් මිලියන 1.7ක් 1.8ක විතර මේ විනිමය අනුපාතිකයකුත් මේ බිට්කොයින් වලට සාපේක්ෂව තියෙනවා. ඉතින් මේ වගේ මූල්‍ය සේවාවන් සැපීමේදී මොන වගේ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරලා තියෙනවද? ඒ තාක්ෂණික ක්‍රමවේදයන් වලින් මේ මොන තරම් නැත්නම් මොන වගේ සහයක් පාරිභෝගිකයාට ඒ වගේම මූල්‍ය ආයතනයට ලැබෙනවද කියන දේ පිළිබඳ අපි යම්කිසි අවබෝධයක් ලබා ගත යුතුයි මේ අවසන් පාඩම අවසන් වෙන අවස්ථාවේ. එක් යුගවලදී අපි කාර්මික විප්ලවය හඳුනාගත්තා වගේ මේ යුගයේදී අපිට ලබා දුන් කැපී පෙනෙන තාක්ෂණික ක්‍රමවේදයන් අනුව යමින් අපි කාර්මික විප්ලවයේ කොටස් කීපයකින් හඳුනාගත්තා. ඉන්ඩස්ට්‍රි 1 2 3 4 කියලා. මෙතෙන්දී මූල්‍ය තාක්ෂණය සම්බන්ධයෙන් බැලුවත් මූල්‍ය තාක්ෂණයත් අපිට ඒ වගේම ප්‍රධාන අධීර තුනක් එහෙම නැත්නම් ප්‍රධාන යුග තුනකට වෙන් කරන්න පුළුවන්. එතෙන්දී අපි අර ඉන්ඩස්ට්‍රි 1 2 3 කිව්වා වගේ මෙතෙන්දී ෆින්ටෙක් 1 ෆින්ටෙක් 2 ෆින්ටෙක් 3 කියලා ප්‍රධාන යුග තුනකදී අපි මේ මූල්‍ය තාක්ෂණය විකාශනය වීම පිළිබඳ අපි කතා කරනවා. මූල්‍ය තාක්ෂණයේ ඉතිහාසය. මෙතෙන්දී මූල්‍ය තාක්ෂණය 1 එහෙම නැත්නම් ෆින්ටෙක් 1 කියන එක 1866ත් 1967ත් අතර සාමාන්‍යයෙන් අවුරුදු 100ක් විතර කාල පරාසයක් තුළ අපි සලකනවා මේක මූල්‍ය තාක්ෂණයේ පළවෙනි අදියර කියලා. මූල්‍ය තාක්ෂණය කියන එක දැන් අත්ත වශයෙන්ම ගත්තොත් මේ බැංකුව වගේ දේවල් ඇති වෙන්නේ අපි ඉතිහාසයේ අපි ඉගෙනගෙන තියෙනවා. ගනුදෙනු කරන්න අර බාටර් සිස්ටම් එක නැති වෙලා ඊට පස්සේ අතරමැද අන්තර්මාධ්‍යයක් කුමක් හෝ භාවිතා කරන්නට උත්සුක වුණා. ඊට පස්සේ මුදල් භාවිතා කරන්නට ගත්තට පස්සේ මුදල් සම්බන්ධයෙන් මේ බැංකු පද්ධතියක් ලෝකෙ හැමතැනම බිහි වෙලා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඉතින් මෙතෙන්දී මේ බැංකු පද්ධතියට ප්‍රධාන වශයෙන්ම අර ගෝලීයකරණය වීමට බැංකුව අතර සංනිවේදනය ඇති කර ගැනීමට එතකොට තමුන්ගේ දේශ සීමාවෙන් පිට බැංකු කටයුතු නිරත වීම මේ වගේ දේවල් ගැන සලකා බලද්දී මේ පිළිබඳ විශාලම පෙරලියක් ඇති වෙන්නේ 1858 දී. මේ තමයි පළවෙනිම මේ ටෙලිග්‍රාෆ් රැහැන සකස් කරනවා මේ එංගලන්තේ ප්‍රධාන වශයෙන්ම මේ ටෙලිග්‍රාෆ් පළවෙනිම ටෙලිග්‍රාෆ් කේබල් එක.
හැබැයි මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක මාස 3යි වැඩ කරන්නේ. මාස 3ක් වැඩ කරාට පස්සේ ඒක ක්‍රියාවිරහිත වෙනවා. ක්‍රියාවිරහිත වෙන මේකේ තියෙන මැටීරියල් පාවිච්චි කරලා තියෙන මැටීරියල් එහෙම නැත්නම් අමුද්‍රව්‍ය වල තියෙන දුර්වලතාවය නිසා. ඒ නිසා 1867 වෙද්දී නැවත වතාවක් දෙවනි ටෙලිග්‍රාෆ් කේබල් එකක් සකස් වෙනවා එළනවා නැව් භාවිතා කරමින් ඒක සාර්ථකයි. එතකොට මේ බැංකු පද්ධතියත් මේත් එක්කම ඔන්න දියුණු වෙලා යන්න පටන් ගන්නවා. මේ මූල්‍ය තාක්ෂණයේ පළවෙනි අධීරයේ සිද්ධ වෙච්ච වෙනස්කම්. ඒ වගේම තමයි මේ මූල්‍ය තාක්ෂණය අපි අවුරුදු 100ක පමණ කාලයක් ගන්නකොට මේ 967 තමයි පළවෙනිම ATM යන්ත්‍රය සකස් කරන්නේ. පළවෙනිම ATM යන්ත්‍රයක් හඳුන්වා දෙනවා මේක කරන්නේ බාක්ලේස් බැංකුව එංගලන්තයේ මේ වෙස් ලන්ඩන් වල තියෙන මේ බාක්ලේස් කියන බැංක් එකෙන් තමයි පළවෙනිම ATM යන්ත්‍රය භාවිතා කරන්නට මේ පටන් ගන්නේ. ඉතින් ඒ ATM යන්ත්‍රය භාවිතා කිරීම තමයි මේ මූල්‍ය තාක්ෂණ එකාධිරයේ සිද්ධ වෙච්ච අවසාන සහ ඊටමත් මේ කැපී පෙනෙන තාක්ෂණයක් බවට පත් වුණේ. ATM යන්ත්‍ර නැත්නම් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මුලින්ම භාවිතා කරන්නේ වෙස්ට් ලන්ඩන් වල තියෙන බාක්ලේස් කියන බැංකුව. මේ මූල්‍ය තාක්ෂණය එකාධිරයෙන් පස්සේ මූල්‍ය තාක්ෂණය දෙකාධිර 67 ඉඳන් 2008 වෙනකම් මේ මෑතක් වෙනකම් 70 ඉලෙක්ට්‍රොනික් පේමන්ට් සිස්ටම් විද්‍යුත් ගෙවීම් පිළිබඳ මුලින්ම කතා කරන්නේ 1970 දී ඒ පිළිබඳ අවශ්‍ය කරන හඳුන්වා දීම වෙන්නේ 1970 දී. ඒක විශාලතම තාක්ෂණික හඳුන්වා දීමක් සහ තාක්ෂණික වෙනසක් සහ පෙරලිකාරල තාක්ෂණයක් වුණා 1970 දී. 70න් පස්සේ ඊළඟට 73 වෙනකොට 73 වගේ කාලෙකදී මේ ස්විෆ්ට් කියලා කියන්නේ Society for Worldwide Financial Interbanking Telecommunication කියන එක තමයි ස්විෆ්ට් කියලා කියන්නේ. බැංකුව අතර ගනුදෙනු සිදුවීමේදී ඒ සම්බන්ධව අවශ්‍ය නියාමනයන් කිරීම සඳහා තමයි ස්විෆ්ට් කියන ස්ටෑන්ඩඩ් එක එහෙම නැත්නම් ඒ කියන ප්‍රමිතිකරණය හඳුන්වා දුන්නේ. එතකොට ස්විෆ්ට් ආයතනයේ පටන් ගැනීම සහ ඒ ප්‍රමිතිකරණයන් හඳුන්වා දීමත් සිද්ධ වුණේ මේ මූල්‍ය තාක්ෂණ දෙවනි අධීරයේදී. තුන්වන මූල්‍ය තාක්ෂණය කියන්නේ මේ අද පවතින මූල්‍ය තාක්ෂණික අවධිය. මූල්‍ය තාක්ෂණයේ වෙනස්කම් සිදු වෙච්ච අවධිය. ඉතින් මේ අවස්ථාව වෙනකොට 2008 ඉඳලා මේ වෙනකොට බැංකු ශාස්ත්‍රය තුල සිදු වුණ ප්‍රධාන වෙනස්කම් මොනවද කියන එක අපි හොඳටම අත්විඳපු කාරණයක්. විශේෂයෙන්ම මේ ක්‍රිප්ටෝකරන්සි වගේ දේවල් බිහිවීම ඊළඟට බැංකුවල තියෙන මේ රීටේල් බැංකින් පැත්ත තවත් වැඩි වෙලා ස්මාර්ට් ටෙක්නොලොජි පාවිච්චි වෙන්න පටන් ගත්ත ක්‍රමය මේ හැම දෙයක්ම අපි කියන්නේ මේ මූල්‍ය තාක්ෂණය තුන්වන අධීරයේදී සිදු වෙච්ච දේවල්. මූල්‍ය තාක්ෂණයේ තුන්වන අධීරය කියන්නේ විශාල වෙනසක් ඇති වෙච්ච යුගයක් බව අපිට නොරහසක්. මේක අපි අත්විඳිමින් සිටින තාක්ෂණික පුනරුදයක් ඇති වෙච්ච යුගයක්. ඒක අපි අත්දැකීමෙන්ම දන්න දෙයක්. සමූහ අරමුදල් එහෙම නැත්නම් අපි කියන ක්‍රවුඩ් ෆන්ඩින් කියලා. සමූහ අරමුදල් එහෙම නැත්නම් ක්‍රවුඩ් ෆන්ඩින් කියලා කියන්නේ යම්කිසි ව්‍යාපෘතියක් වේවා යම්කිසි ව්‍යාපාරයක් වේවා මේ සඳහා අවශ්‍ය කරන ණය මුදල ලබා ගැනීම සඳහා විශාල පිරිසකගෙන් ණය ලබා ගන්නවා. අරමුදල් සපයා ගන්න. මේ ණයක් වෙන්නත් පුළුවන් ප්‍රදානයක් වෙන්නත් පුළුවන් විවිධ ආකාරයෙන් මෙම සමූහ අරමුදල් ලබා දෙනවා. අපි හිතමුකෝ අරමුදල් ලබා දෙනවා කියලා. ෆන්ඩ් රේස් කරනවා විශාල පිරිසකගෙන්. හැබැයි මේ විශාල පිරිසකගෙන් මුදල් ලබා ගැනීමේදී එහෙම නැත්නම් අරමුදල් සපයා ගැනීමේදී එක පුද්ගලයෙකුට ඉතාමත් කුඩා ප්‍රමාණයක අරමුදල් සැපීමක් තමයි සිදු කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි එක් පුද්ගලයෙක්ගෙන් කුඩා ප්‍රමාණයේ අරමුදල් ලබා ගැනීමක් සිද්ධ කරත් විශාල ප්‍රාග්ධනයක් ඒක රාශී කර ගැනීමේ හැකියාව දෙනවා. මොකද විශාල පිරිසකගෙන් මේ කුඩා අරමුදල් සපයා ගන්න නිසා. මෙන්න මේක තමයි අපි කියන්නේ මේ ක්‍රවුඩ් ෆන්ඩින් කියලා. මේවට ක්‍රවුඩ් ෆන්ඩින් ප්ලැට්ෆෝම්ස් එහෙම නැත්නම් ක්‍රවුඩ් ෆන්ඩින් වේදිකාවල් වෙනමම තියෙනවා. වාගේ ස්ටඩි ටෙක්ස්ට් එක බැලුවොත් ඒවට උදාහරණ දීලා තියෙනවා කීපයක්ම.
ඕනනම් ඒ සයිට් වලට විසිට් කරලා බලන්නත් පුළුවන් මේ ක්‍රවුඩ් ෆන්ඩින් මේ වෙබ් අඩවි හරහා මුදල් සැපීමක් කරනවා. මේ ක්‍රවුඩ් ෆන්ඩින් ලබා දෙන ප්‍රධාන මාදිලි 4ක් තියෙනවා. ප්‍රධාන ආකාර 4ක්. නැත්නම් අපි කිව්වොත් ක්‍රවුඩ් ෆන්ඩින් වල කැටගරිස් 4ක් තියෙනවා. කාණ්ඩ 4ක්. පළවෙනි එක තමයි පරිත්‍යාග. පරිත්‍යාගයක් කියලා කියන්නේ අපි පරිත්‍යාගයක් කරොත් ඒ සඳහා අපි නැවත කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව දෙන්නේ. මෙතනදිත් පරිත්‍යාග කියලා කියන්නේ මේ අරමුදල් සපයන්නා සමාජ සුබසාධන කටයුත්තක් කිරීමේ අරමුණින්ම අරමුදල් සැපීමක් තමයි කරන්නේ. නැවත වතාවක් ඒ පිළිබඳ ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නේ නැහැ. පරිත්‍යාගයක් විදිහට ලබා දෙන්නේ. මේ පරිත්‍යාග ලබා දීම බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ මේ සමාජ සුබසාධන කටයුතු සඳහාම තමයි. උදාහරණයක් විදිහට විවිධ සහන සේවා සඳහා ලබා දෙන අරමුදල් නේ විශේෂීව අපි ගත්තොත් එහෙම මේ විවිධ ව්‍යසනකාරී අවස්ථාවලදී උදාහරණයක් විදිහට ලංකාවේ සුනාමි ව්‍යසනය සිදු වුණ අවස්ථාවේදී විශාල වශයෙන් පරිත්‍යාග ලංකාවට ලැබුණා. එතකොට මේ හැම එකක්ම ලැබෙන්නේ පරිත්‍යාග විදිහට. ඒ හරහා නැවත වතාවක් කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නේ නැහැ පරිත්‍යාගයක. බොහෝ විට සමාජ සේවා කටයුතු එහෙම නැත්නම් සුබ සාධන කටයුත්තක් විදිහට තමයි මේ පරිත්‍යාග මේ සමූහ අරමුදල් වේදිකා මගින් ලබා දෙන්නේ. දෙවැනි එක ප්‍රදානයක්. ප්‍රදානයක් මත පදනම් වූ අරමුදල් මේ අරමුදල් සපයන කෙනා යම් කිසි ලාභයක් හෝ එහෙම නැත්නම් වෙන කුමක් හෝ බෙනිෆිට් එකක් එහෙම නැත්නම් වෙන කුමක් හෝ ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවා. මෙන්න මේ ප්‍රතිලාභය අපේක්ෂාවෙන් ලබා දෙනවා නම් යම්කිසි අරමුදලක් යම්කිසි සමූහ අරමුදල් වේදිකාවක් මගින් අන්නේ අරමුදල් සැපීම අපි කියනවා ප්‍රදානයන් කියලා. ප්‍රදානය. ඒතොරේ ප්‍රදානය කරනවා ප්‍රදානය කරලා ඒ හරහා යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. යම්කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා. ඊළඟ කාණ්ඩය තමයි ණයක් විදිහට මේ අරමුදල් සැපීම කරන්න පුළුවන්. ණය දීම. මේ ගොඩාක් විලාවට මේ ණය දීමක් සිද්ධ වෙනවා නම් මේක මේ වාණිජ ප්ලැට්ෆෝම් මේ කොමර්ෂල් ප්ලැට්ෆෝම් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් වාණිජ වේදිකාවක් විදිහට මේ වෙබ් අඩවි ක්‍රියාත්මක වෙනවා. ණය පදනම මත සමූහ අරමුදල් සපයනවා. මෙතෙන්දී අනිවාර්යයෙන්ම සමූහ අරමුදල් සපයන පුද්ගලයා මෙතනින් පොලියක් බලාපොරොත්තු වෙනවා. මේ ණය මුදල ලබා දීලා තියෙන්නේ පොලි පදනම යටතේ. පොලිය බලාපොරොත්තුෙන් තමයි මේ පදනම යටතේ අරමුදල් සපයන්නේ. ණය දීමක් විදිහට. මෙවැනි ප්ලට්ෆෝම් ඉතාමත් ජනප්‍රියයි සහ මෙවැනි විශාල ප්‍රමාණයක් මෙවැනි වාණිජ වේදිකා මට්ටමින් ක්‍රියාත්මක වෙන සමූහ අරමුදල් සපයන වෙබ් අඩවි එහෙම නැත්නම් සමූහ අරමුදල් වේදිකාවන් පවතිනවා. ඊළඟ එක තමයි කොටස් මත පදනම් වූ සමූහ අරමුදල්. මේ ගොඩක් වෙලාට ව්‍යාපාරයකට ලබා දෙන්නේ. මේ සමූහ අරමුදල් සැපයීමෙන් බලාපොරොත්තු වෙන්නේ සමාගමකට සපයනවා නම් මේ සමාගමේ කොටස් ලබා ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතෙන්දී පරිත්‍යාග ප්‍රදාන ණය කොටස් මත පදනම්ව මේ සමූහ අරමුදල් සැපීම සිද්ධ කරන්න පුළුවන්. සමූහ අරමුදල් භාවිතයේ වාසි මොනවද කියලා අපි සලකලා බලමු. සමූහ අරමුදල් භාවිතා කිරීමේදී අපි කියනවා මේ සමූහ අරමුදල් බලාපොරොත්තු වෙන පුද්ගලයා ව්‍යවසායකයා. මේ අරමුදල් සපයන පුද්ගලයා ආයෝජකයා. එතකොට මේ සමූහ අරමුදල් වේදිකාවක් කරහා ආයෝජකයා සහ ව්‍යවසායකයා ගලපා ගැනීමේ හැකියාවක් තියෙනවා. ආයෝජකයාට ව්‍යාපාරය ගැලපෙනටත් අවශ්‍යයි. ව්‍යවසායකයාට ආයෝජකයා ගැලපීමටත් අවශ්‍යයි. මෙන්න මේ ගැලපීම මේ කුමන ආකාරයේ මුදල් ලබා දීමක්ද අරමුදල් සපීමක්ද කරන්නේ. එතකොට ආයෝජකයා දන්නවා කුමන ආකාරයේ ව්‍යාපාරයකද මම මුදල් ආයෝජනය කරන්නේ. මේ ආකාරයට ව්‍යවසායකයා සහ ආයෝජකයා මුණගස්වන වේදිකාවක් විදිහට මේ සමූහ අරමුදල් වේදිකා එහෙම නැත්නම් ක්‍රවුඩ් ෆන්ඩින් ප්ලැට්ෆෝම්ස් හඳුනා ගන්න පුළුවන්. එතෙන්දී අලුත් ව්‍යාපාරික සංස්කෘතියක් එහෙම නැත්නම් අලුත් ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහි වෙනවා. මම ව්‍යවසායකයෙක් මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
මට අරමුදල් සපයා ගැනීම සඳහා මම ආයෝජකයන් විශාල ප්‍රමාණයක් ඉන්න සමූහ අරමුදල් වේදිකාවක මගේ ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහන් කරනවා. ඉතින් මගේ ව්‍යාපාරය එහෙම නැත්නම් මගේ ව්‍යාපෘතියේ අදාළ තොරතුරු පරිශීලනය කරලා ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබාගෙන මේ ආයෝජකයන්ට ඔවුන්ගේ රුචිකත්වය පරිදි මෙම ව්‍යාපාරය සමග නැත්නම් මේ ව්‍යාපෘතිය සමග තමුන්ගේ අරමුදල් හුවමාරු කරගන්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ආකාරයට ව්‍යවසායකයන් සහ ආයෝජකයන් අතර මනා ගැළපීමක් ගොඩනගමින් නව ව්‍යවසායකත්වය එහෙම නැත්නම් නව ව්‍යාපාරික සංස්කෘතියක් ඇති කරන්න මේ ක්‍රවුඩ් ෆන්ඩිං නැත්නම් මේ සමූහ අරමුදල් වේදිකා සමත් වෙලා තියෙනවා. ඊළඟට ගත්තොත් තනි ආයෝජකයන්ට සහ පරිශීලකයන්ට සංකීර්ණ විදේශ නෛතික රාමුවල සැරසීමට උදව් වෙමින් ඔවුන්ට දැරිය හැකි මිලකට විදේශීයන්හි ආයෝජනය කිරීම. දැන් ආයෝජකයෙකුට විදේශයන්හි ආයෝජනය කිරීමේ හැකියාවත් ඊළඟ කාරණේ තමයි ව්‍යවසායකයාට විදේශී ආයෝජන ලබා ගැනීමේ හැකියාවත් කියන දෙකම මේ සමූහ අරමුදල් වේදිකා තුලින් සපයා දෙන ක්‍රමයක්. එහෙම නැති වුණොත් අපි හිතමුකෝ විදේශීය අරමුදලක් හොයාගන්න ව්‍යවසායකයෙක් කොපමණ වෙහෙසක් දැරිය යුතු වෙනවද? තමුන් කවුද කියන එක හඳුනන්නෙත් නැති, තමුන් පිළිබඳ විස්තර හරියට සපයලත් නැති අවස්ථාවකදී මේ විදිහට මුදල් සැපීමට කිසිම ආයෝජකයෙක් පෙළඹෙන්නේ නැහැ. නමුත් සමූහ අරමුදල් වේදිකාවක් කරා මෙන්න මේ කියන තත්ත්වය ගොඩනගලා තියෙනවා. විශාල ආයෝජකයන් ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ නිසා සමහර විට ආයෝජකයාට මේ ව්‍යවසායකයා පිළිබඳ අධ්‍යයනය කිරීමේ හැකියාවකුත් ලැබෙනවා. මොකද තමුන්ට කැප කරන්න තියෙන මුදල් ප්‍රමාණය පිළිබඳ නිශ්චිත බවක් නැහැනේ. මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් ආයෝජනය කළ යුතුයි කියලා නැහැ. ඉතින් කුඩා ප්‍රමාණයේ ආයෝජනයන් කරමින් මේ ව්‍යවසායකයා සහ මෙම ව්‍යාපාරය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්නමින් ව්‍යාපාරික කටයුතු කරන්න පුළුවන්. ආයෝජනය කිරීම සිදු කළ හැකි. ව්‍යවසායකයාට ඒ ආකාරයෙන්ම තමයි. ඉතින් මේ ආකාරයට ආයෝජකයන් සහ ආයෝජකයන් සහ ව්‍යවසායකයන් කියන දෙපාර්ශ්වයටම මනා පිටුවහලක් එහෙම නැත්නම් මනා උපකාරීත්වයක් ලබා දෙනවා මේ සමූහ අරමුදල් වේදිකා මගින් විදේශ ආයෝජන ලබා ගැනීමට සහ විදේශයන්හි ආයෝජනය කිරීමට. අපි හිතමු මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට අපේක්ෂිත ව්‍යාපාරය නැත්නම් ව්‍යාපෘතිය යම් කිසි අවදානම්කාරී එකක් කියලා. මේ අවදානම්කාරී තත්වයක් කියලා කියන්නේ එක්ක අපි අපේක්ෂිත ලාභයෙන් නොලැබී යන්න පුළුවන්, අතරමැද ව්‍යාපාරය නවතින ඉඩකඩ තියෙනවා. ව්‍යවසායකයා යනු කොහොමත් රිස්ක් එකක් ගන්න කෙනෙක්නේ. අවදානමක් මතනේ ව්‍යවසායකයා ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මෙතෙන්දි තියෙන වාසියක් තමයි ව්‍යවසායකයා කියලාත් ආයෝජකයාගේ පැත්තෙන් මේ තමුන් අරමුදල් ආයෝජනය කිරීමේදී එන රිස්ක් එක එහෙම නැත්නම් මේ කියන අවදානම්කාරී තත්ත්වය තමයි තනියම දරාගන්නේ නැහැ. ක්‍රවුඩ් ෆන්ඩින් වලදී එහෙම නැත්නම් සමූහ අරමුදල් වලදී විශාල ආයෝජකයන් පිරිසක් අතර මේ අරමුදල් කුඩා ප්‍රමාණවලින් බෙදලා යනවා. එතකොට එක් පුද්ගලයෙකුට මේ තියෙන අවදානම ඉතාමත් සුළු ප්‍රමාණයක් වෙන අතර සමස්ත අවදානම විශාල පිරිසක් අතර බෙදී යෑමක් සිද්ධ වෙනවා. මේක එක වාසිදායක තත්ත්වයක් සමූහ අරමුදල් ක්‍රමයේ තියෙන. අපිට විශාල මුදලක් අවශ්‍ය නම් එතකොට එහි රිස්ක් එක එහෙම නැත්නම් එහි තියෙන අවදානම්කාරී තත්ත්වය නොසලකා හරිමින් මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හෝ අපි මුදල් සපයනවා නම් මුදල් සැපීමේ හැකියාවකුත් තියෙනවා. මොකද අපට තියෙන අවදානම ඉතාමත් අඩු එකක් වෙනවා. ඒ අවදානම විශාල පිරිසක් අතර බෙදී යන නිසා. ඊළඟ කාරණාව ආයෝජකයින්ට ආයෝජනය කිරීම සඳහා වඩාත් නව්‍ය එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හොයා ගැනීමට අපහසු ආකාරයේදී ව්‍යාපාර සොයා ගැනීම හැකියාවක් තියෙනවා. විවිධ පුද්ගලයන් සම්බන්ධ වෙන විවිධ පුද්ගලයන් විවිධාකාර ව්‍යාපෘති ව්‍යාපාර සඳහා මුදල් ඉල්ලුම් කරනවා. ඉතින් මේ පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා තමුන්ට හොඳ ව්‍යාපාරයක් ආයෝජනය කිරීම සඳහා සොයා ගැනීමේ හැකියාවක් මේ සමූහ අරමුදල් ක්‍රමයටදී එහෙම නැත්නම් මේ ක්‍රවුඩ් ෆන්ඩින් හරහා ලැබිලා තියෙනවා. එතකොට අපි මේ වෙනකොට සමූහ අරමුදල් වල වාසි 4ක් කතා කරලා තියෙනවා. සමූහ අරමුදල් වල වාසි 4ක් අපි දැනට සඳහන් කරලා තියෙනවා.
මේ සමූහ අරමුදල් පිළිබඳව පවතින වාසිදායක තත්ත්වයන් වගේම තමයි මේ වගේ අවාසිදායක තත්ත්වයන් තියෙනවා. මෙතෙන්දි සමූහ අරමුදල් ලබා ගැනීමේදී ආයෝජකයින්ට අවශ්‍ය තොරතුරු අපි ලබා දීමක් සිදු විය යුතුයි. මේ තොරතුරු ලබා දීමේදී අපිට අරමුදල ලබා ගැනීම සාර්ථක කරගන්නට නම් වැඩි ආයෝජකින් ප්‍රමාණයක් අපේ ව්‍යාපෘතිය වටා එක්රැස් කර ගැනීමට නම් අපට සිද්ධ වෙනවා අවශ්‍ය තොරතුරු සියල්ලක් ලබා දෙන්න. අවශ්‍ය තොරතුරු සියල්ලක් ලබා දිය යුතු වෙනවා. දැන් මේ තොරතුරු ලබා දීමේදී සමහර විට අපිට වාණිජ්‍ය වශයෙන් ඉතාමත් සංවේදී වන එමත් නැත්නම් බාහිර පාර්ශවයන්ට හෙළි නොකළ යුතු යම් යම් තොරතුරු අපිට එලි කරන්නට සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒක විශාල අවාසියක් ව්‍යවසායකයාගේ පැත්තෙන්. ආයෝජකයාගේ පැත්තෙන් සාධාරණයි. ආයෝජකයාගේ පැත්තෙන් ආයෝජකයා විස්තර බලාපොරොත්තු වෙනවා. නමුත් ව්‍යවසායකයාගේ පැත්තෙන් ඒ ව්‍යාපෘතිවල හෙළි නොකළ යුතු යම් යම් දේවල් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඒ ව්‍යාපෘතිවල එහෙම නැත්නම් ඒ ව්‍යාපාරවල තියෙන උපාය මාර්ගික දිශානතීන් පිළිබඳ පවතින සැලසුම්. දැන් මේ වගේ දේවල් අපි පිටතට එලි කිරීම නොවිය යුතු දෙයක්. අනේ ඒ වගේ අවාසිදායක තත්ත්වයන් සමූහ අරමුදල් වල පවතිනවා. ඒ වගේම තමයි දැන් මේ සමූහ අරමුදල් කියන්නේ වෙබ් පාදක බොහෝ විට වෙබ් පාදක වේදිකාවක්. දැන් මේ වෙබ් පාදක වේදිකාවක කටයුතු කිරීමේදී එම තාක්ෂණික අවශ්‍යතාවයන් පැවතීම එම තාක්ෂණික සාධක පැවැත්ම ඉතාමත් අනිවාර්යයි. නමුත් උදාහරණයක් විදිහට ගත්තොත් සංවර්ධනය වෙමින් පවතින රටවල් වල බොහෝ දෙනෙකුට ඒ සාධකයන් නැහැ. ඒ තාක්ෂණික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ තාක්ෂණික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සිදු කර නොහැකි වුණොත් සිදුවන්නේ කුමක්ද? මේ සමූහ අරමුදල් වේදිකාවලට ප්‍රවේශ වීමේ බාධාවක් ඇති වෙනවා. එතකොට ඒ අපි කතා කරේ ප්‍රධාන බාධාවන් දෙකක්. එහෙම නැත්නම් ප්‍රධාන අවාසි සහගත තත්ත්වයන් දෙකක් සමූහ අරමුදල් උපයා ගැනීමේදී ව්‍යවසායකයන්ට මුහුණ දෙන්නට සිද්ධ වන. සමූහ අරමුදල් වල තියෙන අවාසිදායක තත්ත්වයන් අපි තවදුරටත් කතා කරොත් විශේෂයෙන්ම කතා කරන්නට අවශ්‍යයි ආයෝජකයාගේ පැත්තෙන්. ආයෝජකයාගේ පැත්තෙන් ආයෝජකයාගේ අයිතිවාසිකමක් යම් යම් තොරතුරු ව්‍යාපාරය කෙරෙන අවස්ථාවේදී දැන් අරමුදල් සැපීමෙන් පසුව අරමුදල් සපයන තෙක් අපි තොරතුරු ලබා දීම මේ අන්තර්ක්‍රියාකාරීත්වයේ පවතිනවා. නමුත් ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසු ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු ඒ තොරතුරු යම් යම් තොරතුරු ආයෝජකයින්ට ලබා ගැනීමට යම් යම් දුෂ්කරතාවන් පවතිනවා. නමුත් ආයෝජකයින්ට මේවා අධීක්ෂණය කිරීමේ සහ ඒ සම්බන්ධව ප්‍රමිති නොමැතිකම විශාල අඩුපාඩුවක්. එතකොට ව්‍යාපෘතිය ප්‍රතිඵල ලැබුණද? ව්‍යාපෘතිය අපේක්ෂිත ප්‍රතිඵල කරා එළඹිලා තියෙනවද? ඒ යන අතරවාරයේදී ව්‍යාපෘතියට එල්ලවන යම් යම් අවදානම්කාරී තත්ත්වයන් මොනවද? මේ දේවල් ආයෝජකයා දැනගැනීමේ අයිතිවාසිකමක් ආයෝජකයාට තිබුණත් ඒ පිළිබඳ යම් යම් ප්‍රමිතීන් හෝ නෛතික වටපිටාවක් නැහැ. ඒ නිසා ඒක එක්තරා ආකාරයකින් ආයෝජකයාගේ පැත්තෙන් අවාසියක් වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙම ආධාර නියාමනය කිරීමේ අධිකාරියක් එහෙම නැත්නම් ආධාර නියාමනය කිරීමේ ආයතනික රාමුවක් හෝ නෛතික රාමුවක් ඇත්තේ නැහැ. ඒ නියාමන පරිසරයක් නොමැතිවීම තවත් ආකාරයකින් අපට අවාසිදායක තත්ත්වයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මේ නියාමන පරිසරයක් නොමැතිවීම නිසාම තමයි අපි මුලින් කතා කරපු ආයෝජකයාට ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඇති
අවාසිදායක තත්ත්වය නැත්තං ව්‍යාපෘතිය තොරතුරු ලබා ගැනීමට ව්‍යාපෘතියේ අවදානම්කාරී තත්ත්වයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති අපහසුතාවය මතුවෙන් එය අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ආයෝජකයා සතුව නොමැතිවීම සිද්ධ වෙන්නේ මේ නියාමන පරිසරයක් නොමැතිකම කියන කාරණාව තුළින්. එතකොට මේ තමයි අපි අවබෝධ කරගත යුතු අවාසිදායක තත්ත්වයන් සමූහ අරමුදල් වල තියෙන. එතකොට සමූහ අරමුදල් සම්බන්ධව තියෙන අවාසිදායක තත්ත්වයන් අපි කතා කරා 4ක්. එකක් තමයි අනාවරණය නොකළ යුතු යම් යම් තොරතුරු අනාවරණය කරන්න සිද්ධ වෙන බුද්ධිමය දේපල අයිතිවාසිකම් හෝ ව්‍යාපාර උපාය මාර්ග ආරක්ෂා කිරීමේ හැකියාව. අඩපණ කළ හැකි වාණිජ තොරතුරු අනාවරණය කිරීමේ අවශ්‍යතාවයක් ව්‍යාපෘති හිමිකරුවන්ට ඇතිවිය හැකි කියන කාරණාව අපි කතා කරා. ඊළඟ කාරණාව තමයි අපි කතා කරේ ජංගම තාක්ෂණය සහ අන්තර්ජාල ප්‍රවේශය අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. වෙබ් පාදක විසඳුමක් මේ සමූහ අරමුදල් වේදිකාවන් කියලා කියන්නේ. එතකොට මේ සමූහ අරමුදල් වේදිකාවලට ප්‍රවේශ වෙන්නට අවශ්‍ය කරන මේ තාක්ෂණික සාධකයන් සම්පූර්ණ කරගන්නට බැරි සංවර්ධනය වෙමින් පවතින එහෙම නැත්නම් ඌණ සංවර්ධිත රටවල බොහෝ දෙනෙකුට මේ සමූහ අරමුදල් වේදිකාවලට ප්‍රවේශ වීමේ හැකියාවක් නැති වෙනවා. ඊළඟ කාරණා දෙක අපි කතා කරා ආයෝජකයාගේ පැත්තෙන්. ආයෝජකයාට වරින් වර යාවත්කාලීන වීමේ හැකියාවක් නැහැ ව්‍යාපෘතියේ යම් යම් අධීරයන් පිළිබඳව. ව්‍යාපෘතිය සාර්ථකද නැද්ද, ඒ සඳහා තියෙන අවදානම්කාරී තත්ත්වයන් මොනවද කියන දේවල් පිළිබඳ ආයෝජකයාට යාවත්කාලීන වීමේ දුෂ්කරතාවයක් පවතිනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට අපි කතා කරේ තවත් අවාසියක් විදිහට මෙම ලැබෙන ආධාර නැත්තම් මේ ලැබෙන අරමුදල් නියාමනය කිරීමේ යම් කිසි නෛතික පරිසරයක් හෝ අධිකාරීත්වයක් ආයතන රාමුවක් නොමැතිවීම අවාසිදායක තත්ත්වයක් කියන එක තමයි අපි කතා කරේ. ප්‍රධාන අවාසිදායක තත්ත්වයන් 4ක් කතා කරා. වාසිදායක තත්ත්වෙනුත් අපි 4ක් කතා කරලා තියෙනවා. මේ අපි කතා කරපු අවාසිදායක තත්ත්වයන් මෙන්ම සමූහ අරමුදල් තුල යම්කිසි අවදානම්කාරී තත්ත්වයකුත් තියෙනවා. යම්කිසි අවදානම්කාරී තත්ත්වයක් තියෙනවා. එකක් තමයි මේ අපි බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලය තුල එහෙම නැත්නම් සයිබර් අවකාශය තුල අපි ආරක්ෂාවක්. මේ ආරක්ෂාවට යම්කිසි තර්ජනයක් එල්ල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සයිබර් ආරක්ෂාව උල්ලංඝනය වීමේ වයලේට් වීමේ ප්‍රවණතාවයක් පවතින්නට ඉඩ තියෙනවා. සයිබර් ආරක්ෂණ උල්ලංඝනය වීමේ විභවතාවයක්. මේ කියන්නේ සමහර වෙලාවට අපට වෙන්න පුළුවන් අපේ තොරතුරු ලබා ගැනීම සඳහා අපේ ව්‍යාපෘති වල තියෙන රහස්‍යභාවය හෙළි කර ගැනීම නැත්නම් අපේ ව්‍යාපෘති මොනවද කියන දේ පිළිබඳ තොරතුරු නිරාවරණය කර ගැනීම වගේ දේවල් මේ හරහා සිද්ධ වෙනට හොඳටම ඉඩකඩ තියෙනවා. දැන් අර මුලදී අවාසි ගැන කතා කරනකොටත් මම කිව්වනේ බොහෝ වෙලාවට අපේ වාණිජ්‍ය වශයෙන් ඉතාමත් වැදගත් වන සහ සංවේදී වන සමහර තොරතුරු අපට සයිබර් මේ සමූහ අරමුදල් ලබා ගැනීමේදී එලි කරන්නට සිද්ධ වෙනවා. ආයෝජකයේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ මුවාවේ සමහර විට මේ සයිබර් ආරක්ෂණය පිළිබඳ යම් යම් තර්ජනකාරී තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ දේ තමයි මේ හරහා වංචා සිද්ධ වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ව්‍යවසායකයෙකුගේ මුවාවෙන් වෙනත් ව්‍යාපෘතියක් කමුවාවෙන් මුදල් වංචා කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ආයෝජකයන්ගේ මුදල් ඒක රාශී කර ගැනීමක් සිද්ධ වෙන්නටත් ඉඩකඩ තියෙනවා. ඒක වංචා සහගත තත්ත්වයක්. ඊළඟ වැදගත්ම දේ තමයි මුදල් විශුද්ධිකරණය සඳහා සමූහ අරමුදල් යෙදීමේ වේදිකා භාවිතා කළ හැකි. කතාව ඇත්ත. මුදල් විශුද්ධිකරණය කියලා කියන්නේ මේ මුදල් ආයෝජකයාට ලැබුණේ කොහොමද? දැන් මේ මුදල් විශුද්ධිකරණය කියලා කියන්නේ අයථා මාර්ගෙන් උපයාගත් ධනය ආයෝජනය කරලා ඒ මුදල් වලට යම්කිසි සාක්ෂියක් ලබා ගන්න හදනවා. ඒ කියන්නේ මේ මුදල් උපයලා තියෙන්නේ ආයෝජනය මගින් කියන දේ තහවුරු කර ගැනීමට තරම් දෙයක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒක කියන අපි මුදල් විශුද්ධිකරණය.
හැබැයි මේ මුදල් ලැබිලා තියෙන්නේ යම් කිසි ආකාරයක අයහපත් ක්‍රියාවකින් එහෙම නැත්නම් අසම්මත ක්‍රියාවකින් වංචාවකින් දූෂණයකින් මේ වගේ දෙකින් වෙන්න පුළුවන්. නමුත් ඒ මුදල් නැවතත් විශුද්ධිකරණය කරන්න එහෙම නැත්නම් අපි කියනවා කළු සල්ලි සුදු කරන්නට මේ සමූහ අරමුදල් වේදිකාවන් භාවිතා කිරීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඊළඟ කාරණාව නම් සමූහ අරමුදල් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි මොන ව්‍යාපාරය සම්බන්ධයෙන්ුත් මොන ව්‍යාපෘති සම්බන්ධයෙන්ුත් මේක සාධාරණයි. අපොහසත් වුණොත් මේ ආයෝජකයන්ට අවශ්‍ය කරන පොරොන්දු වුණ ප්‍රතිලාභ ලබා දෙන්නට එය සමාගමේ නැතහොත් මේ ව්‍යාපෘතියේ කීර්තිනාමයට හානියක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒක සමූහ අරමුදල්ද එහෙම නැත්නම් වෙනත් මාධ්‍යයකින් මූලාශ්‍රයකින් ලබාගත් ආයෝජනයන්ද කියන දේ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. කොයි ආකාරයෙන් ලබාගත් මුදල් වුණත් ආයෝජනයන් වුණත් ආයෝජකයාට ප්‍රතිලාභය ලබා නොදීම තමුන්ගේ කීර්තිනාමයට හානිවීමට බලපානවා. ඉතින් මේ අපි කතා කරේ සමූහ අරමුදල් පිළිබඳ. සමූහ අරමුදල් පිළිබඳ අපි තරමක් දීර්ඝව කතා කරා. මොකද්ද සමූහ අරමුදල් කියන්නේ? සමූහ අරමුදල් වල වාසි අවාසිදායක තත්ත්වයන් අපි කතා කරා. එහි තියෙන අවදානම්කාරී තත්ත්වයන් අපි කතා කරා. ඊට ප්‍රථමවම අපි මූල්‍ය තාක්ෂණය කියන්නේ මොකක්ද? මූල්‍ය තාක්ෂණය විකාශනය වුණු අධීරයන් මූල්‍ය තාක්ෂණය 1 2 3 වශයෙන් අපි කතා කරා. ඊට පස්සේ සමූහ අරමුදල් පිළිබඳ සාකච්ඡාවකට අපි ආවා. ඊට පස්සේ තමයි එහි වාසි අවාසි සහ අවදානම්කාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව සමූහ අරමුදල් සහ මූල්‍ය තාක්ෂණය පිළිබඳ අපි කතා කරපු කොටස මින් අවසාන වෙනවා.